අයිබෝවන් අද නැවතත් අපි එකතු වෙනවා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා පරිපාලන සේවය මේ ආදී වශයෙන් රජයේ ඉහළම තරඟ විභාග සඳහා ඔබ සියලු දෙනාව ගම්පහ නාසා එඩියුකේෂන් ප්ලැට්ෆෝම් ආයතනය වෙනුවෙන් මා ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. එතකොට මේ සඳහා අපි දන්නවා අපේ මේ තරඟ විභාගයේ සඳහා අවබෝධයේ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. එතකොට මේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු සංඛ්‍යාවකට අපිව ඔබව ගෙන යන්න ඔබගේ ආරාධනයේ පරිදි මගේ ආරාධනයේ පරිදි අපේ ගෞරවයෙන් අපි ආරාධනා කරා අපේ ආරාධිත දේශක ඒකු වශයෙන් කටයුතු කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් මැතිතුමාට. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ මේ විද්වත් කතිකාව ඉදිරියට ගෙන යන්න අපේ අත්තනායක සර්ට මේ ක්‍රියාවලිය වැඩි ලකුණු ලබා ගැනීම සඳහා අපි විසින් කළ යුතු රාජකාරි මොනවද? අපේ දරුවන්ට මේ ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන්නේ කොහොමද? මේ සියලු කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න. ඒක මම අපි අද අපේ අත්තනායක සර්ත් එක්කම අත්තනායක සර්ගේ විශ්වවිද්‍යාලයේම සර්ගේ ගෝලයක් වෙච්ච අපේ NASA Education Platform එකත් එක්ක දිගටම කටයුතු කරපු අපේ සුනිල් ලබේදීරයන් මේ සිංහල විෂය නැත්නම් අවබෝධයේ විෂය සම්බන්ධයෙන් එතුමාවත් මම අද ඔබතුමත් එක්ක මේ දේශනාවට සම්බන්ධ කරනවා. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරන සිටිනවා අපේ සුනිල් ලබේදීරයන්ටත් ඔබතුමාගේ ඒ දයාබර ගෝලයටත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න. ඉතින් සර් ආයිබෝවන්. ආයිබෝවන් නන්දන. මුලින්ම NASA Education Platform හි මගේ ආදරණීය හිතවතා නන්දනගෙනුත් ඒ වගේම අද මේ සාකච්ඡාවට මාත් එක්ක එකතු වෙන මගේ මාධ්‍ය ශිෂ්‍යයෙකු වන අපේ සුනිල් මැතිඳුන්ගෙනුත් මුලින්ම අවසර. ඊළඟට ගෙවල් වල ඉඳන් අපව නරඹන අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේලා පූජකතුමන්ලා ඒ වගේම සෙසු සියලුම විද්‍යාර්ථීන්ගෙනුත් මුලින්ම මම අවසර ඉල්ලා සිටිනවා මේ කතිකාවත සිංහල රචනය සාරාංශය අවබෝධය වැනි දේවල් වලදී අපේ දරුවන් ක්‍රියා කළ යුත්තේ කෙසේද පිළිබඳව කතා කරන්න අපි බලමු මේ සාකච්ඡාව සුනිල් අපි කොහොමද කරගෙන යන්නේ. අත්වශයෙන්ම සර් මට අද මගේ ජීවිතේ විශේෂ දවසක් වෙනවා. ඒ හේතුවක් තමයි අවුරුදු 25කට පෙර වසර 4ක් තිස්සේ සිංහල විශේෂවේදී උපාධිය හදාරනකොට මගේ ගුරුවරයෙක් විදියට මට පෙන්වූ උපදෙස් මට ලබා දුන් ශිල්ප අද තවත් පරපුරකට ලබා දෙන ගුරුවරයෙක් විදියට ඔබතුමා ඒ කළ අතරම රාජකාරියකටත් වඩා මේ සේවයක් ගුරු සේවයක් ඒ සේවයක් බව තව තවත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ මමත් ගුරුවරයෙක් විදිහට අද මේ දරුවෝ මේ වගේ අධ්‍යාපනික ආයතන එක්ක වැඩ කරනකොට ඒ නිසා ඒක සේවයක් හැටියට පුණ්‍ය කර්මයක්. ඒ පුණ්‍ය කර්මයෙන් කොටසක් ගුරුවරයෙක් හැටියට ඔබතුමාටත් හිමි වෙනවා. අද මේ සාකච්ඡාවේදී අපි දන්නවා මේ රචනය සාරාංශය වගේ ප්‍රශ්න පත්‍රයක් දීලා ඒකට පොදු නමක් දීලා තියෙන අවබෝධය කියලා. ඉතින් මම කැමති ඉස්සල්ලාම මේ සර්ගෙන් දැනගන්න ඇයි මේකට මේ අවබෝධය කියලා දැම්මේ. අවබෝධය කියන්නේ මේ මොකක් මොනක් ගැන අවබෝධයක් තියනවද බලන්නද මේක මේ රචනයක් සාරාංශයක්. ඊට පස්සේ ඡේදයක් දීලා ඡේදය ඇසුරින් ප්‍රශ්න කීපයක් විමසීමක්. මේවා මේ තරඟ විභාග වලට විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ විභාගයෙන් පටන් ගත්තාම උසස් පෙළ සිංහල විෂයේදී ඊට අමතරව මොන විෂයදාර හැදෑරුවත් උසස් පෙළට මේ වගේ රැකියාවකට යනකොට රජයේ මේ විධායක ශ්‍රේණිය රැකියාව පමණක් නෙවෙයි පහළ මට්ටමේ මේ රැකියාවලදී පවා මේ තරඟ විභාගවලදී මේ අවබෝධය කියන ප්‍රශ්න පත්‍රය දෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න කැමතියි ඇයි මේකට අවබෝධය කියන නම දාලා තියෙන්නේ. ඒක තේරුම් ගැනීම මං හිතන්නේ මේ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන අපේ මේ විද්‍යාර්ථීන්ට විභාග අපේක්ෂකයින්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔව් සුනිල්, ඒකට අවබෝධය කියන වචනේ දාන්නේ
දැන් අපේ පාසල් පාඨමාලාවේ විවිධ විෂයන් තියෙනවා. හැබැයි මේ විවිධ විෂයන්ගෙන් මේ ඍජුවම කලා විෂයන් වේවා විද්‍යා වාණිජ්‍ය ඕන එකක අය දැන් මේ අපේ අසන්නන් ඉස්සරහා ඉන්නවනේ. එතකොට මේ අසන්නන් වෘත්තීමය පුහුණුවක් ලබන අපේ පාඨමාලාවේ තියෙන වැදගත්ම දේ තමයි අවබෝධය. මොකද දැන් අපි හිතමුකෝ බුද්ධ ආගම හෝ කතෝලික ආගම මුස්ලිම් ආගම අපි විෂය නිර්දේශයට දැම්මට ඒක අපි විෂය නිර්දේශයට නොදැම්මත් ළමයි ඒක හදාරනවා. දැන් කතරගම දෙවියෝ හින්දු දෙවියෝ විෂ්ණු දෙවියෝ පත්තිනි මෑණියෝ කවුද කියලා ළමයි දන්නවා. ඒ කියන්නේ ඒක සිලබස් වලට දාන්න ඕන නෑ. මං කියන්නේ අපේ ආගම් කටයුතුත් එහෙමයි. බලහත්කාරයෙන් ආගම උගන්වන්න ඕනේ ආගම ඇඟෙන් එන එක. හැබැයි මේ අවබෝධය කියන එක එහෙම එකක් නෙවෙයි. අවබෝධය ඔබ කිව්වා වගේ සුනිල් මේ පුංචිම කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන්ම එක එක තාල වලින් අපේ විෂය නිර්දේශයේ මේ අවබෝධය පිළිබඳ පාඩම් තියෙනවා. දැන් පුංචිම කාලේ අපි කතන්දරයක් කියවලා ළමයට කියනවා මේකෙන් කැමති එකක් චිත්‍රයට නගන්න. එතකොට ඒලත් දරුවාගේ මනස ප්‍රබල නම් ඔහු චිත්‍රයක් අඳිනවා. ඔහුගේ මනස දුබල නම් ඔහුට ඇඳගන්න බෑ. එහෙනම් අපිට ඕන රාජ්‍ය සේවයේ ඉහළටම එනකොට ඔහු විද්‍යාව කරලා තිබුණත් ඔහු වාණිජ්‍ය කරලා තිබුණත් මේ තරඟ විභාගයට මේ අවබෝධය ඕන. දැන් මේ මම හිතන්නේ සුනිල් අපේ මේ විභාගයට ලියන බොහෝ අය සිංහල නොකරපු අය. බොහෝ අය. ඔව්. ඔබතුමා කිව්වා වගේම මේ වගේ තරඟ විභාගවලදී ලියනකොට තරඟ විභාගයට සහභාගී වෙන අපේක්ෂකයෝ බොහෝ වෙලාවට සිංහල විෂයක් විදිහට හදාරපු අය නෙමෙයි. සිංහල විෂය තබා මේ කලා විෂය ධාරාවෙන්වත් උසස් අධ්‍යාපනය ලැබපු අය නෙවෙයි. නමුත් ඒගොල්ලන්ට මේ ලියන්න පුළුවන්. සිංහල භාෂාවෙන් ලියන්න පුළුවන්. සිංහල භාෂාවෙන් කතා කරන්න පුළුවන්. සිංහල භාෂාවෙන් ඇහෙන දේ තේරුම් ගන්න පුළුවන්. මෙතෙන්දී අවබෝධය හැටියට ප්‍රශ්න පත්‍රයක් හැටියට ඉදිරිපත් කරන්නේ මේ ලියන්න පුළුවන් වුණාට කියවන්න පුළුවන් වුණාට මේ ඇහෙන දේ තේරුණාට මේක අවබෝධ කරගන්න පුළුවන්ද කියන එක බලන්න. දැන් කලා විෂය හැර වෙනත් විද්‍යා විෂයන් ඊට පස්සේ ගණිත විෂයන් හදාරපු අපේ විභාග අපේක්ෂකයෝ කල්පනා කරනවා මේ සිංහල විෂය හදාරපු අයට කලා විෂයන් හදාරපු අයට බොහොම පහසුවෙන් මේකට ලියන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැහැ. දැන් මම කැමති ඔබතුමාගෙන් අත්දැකීම් හැටියට ඔබතුමා ගුරුවරයෙක් හැටියට ඇති මේ සිංහල කලා විෂය හැදෑරුවත් ඔය ලියන්න අනික් විෂය ධාරා හදාරනකොට හදාරපු දරුවන්ට තියෙන ලිවීමේ කතා කිරීමේ ශ්‍රවණය කිරීමේ හැකියාව මේ කලා විෂය ධාරාව කරපු දරුවන්ට තිබුණත් මේ අවබෝධය කියන එක කලා විෂය කලාට පිළිහිටන දෙයක් නෙවෙයි. සිංහල විශේෂවේදී කළත් අවබෝධය කියන එක වෙනම ප්‍රගුණ කළ යුතු කටයුත්තක්. ඔබතුමාගේ ජීවිතයේ අත්දැකීම් ඇති සිංහල ගුරුවරයෙක් හැටියට එහෙම විෂය හැදෑරුවත් අනවබෝධයෙන් කටයුතු කරපු ආකාරයන් ප්‍රශ්න පත්‍ර වල පිළිතුරුපත් තේරුම් ගැනීමේදී ප්‍රශ්න අහලා තියෙන එකක් උත්තරේ ලියලා තියෙන තව දෙයකට. ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රශ්න වලට පිළිතුරු සැපීම සම්බන්ධයෙන් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න ඒ බඳු අවස්ථා ඔබතුමාගේ ජීවිතේ තියෙනවද මේ අනවබෝධය? කලා විෂය කළත් සිංහල විෂයක් විදිහට හැදෑරුවත් අවබෝධය කියලා කියන්නේ වෙනම ප්‍රගුණ කළ යුතු සතත අභ්‍යාසයෙන් ප්‍රගුණ කළ යුතු හැකියාවක් ඒක. ඒ පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. සුනිල් මේ ඔයා කියපු දේ හරි. මොකද ඔය මේ බොහෝ විට මේ විභාගවල දිනන්නේ කලා කරපු අය නෙවෙයි. මොකද විද්‍යාව එහෙම නැත්නම් වාණිජ්‍ය ඒ වගේ විෂය ධාරාවේ ඉන්න අයෙකුට දැන් සිංහල විෂය කරන පුද්ගලයා නිර්මාණශීලී පුද්ගලෙක්නේ. එයාට ගණිතය එහෙම ටිකක් හොරයි. හැබැයි විද්‍යාව ගණිතය හදාරපු දරුවෙක්
ගණන් වලින් විශාල අවබෝධයක් ජීවිතේ ලබලා තියෙනවා. ඒ හින්දා මම දන්න බොහෝ අය මේ අපේ කලා උපාධිධාරීන් දුර්වල වෙලා මේ විද්‍යා වාණිජ්‍ය උපාධිධාරීන් දිනනවා. ඒ කියන්නේ සුනිල් කිව්වා වගේම සිංහල කතා කළත් සිංහල පොතපත කියවලා තිබුණත් සිංහල කෙටි කතා නවකතා ਵਿਚාරය කළ හැකියුවත් අවබෝධය කියන්නේ ඒක නෙවෙයි. අවබෝධය කියන්නේ දැන් අපි සාරාංශය ගත්තොත් ඉරක තියෙන එළිය ඒක වැටෙනවා හඳ මතට. ඊට පස්සේ හඳ දෙන එළිය ඉර එළිය නෙමෙයි. අපි ඉර එළියේදී විඳින වේදනාව හඳ එළියේ නෑ. හඳ එළියේ තියෙන්නේ හඳ විසින් දෙනවායයි පේන දෙයක්. හැබැයි හඳ නෙවෙයි එළිය දෙන්නේ. ඒ එළිය ඉරේ එළිය. ඉරේ එළියම හඳ දෙන්න ගත්තොත් එතන සාරාංශයක් නෑ. හඳ කරන්නේ ඉරෙන් පෙරා ගන්න ආලෝකය අපිට පරාවර්තනය කරනවා ඉරේ එළිය නොවන බවට. ඒක තමයි අවබෝධය කියන්නේ. ඒක ශනික දෙයක් වෙන්න ඕන. ඒ වගේ එක නිර්මාණාත්මක දෙයක් වෙන්න ඕන. දැන් අපිට මතකයි නන්දන මුලින්ම කිව්වා මේ ඕන විෂයකට. දැන් ග්‍රාම සේවක විභාගේ තියෙනවා. ඒකටත් මේක තියෙනවා. ඒකට වෘත්තියක් නැහැ. මොකද සමහර විට ප්‍රාදේශීය ලේකම්තුමාට වඩා මිනිස්සු හම්බ වෙන්නේ ග්‍රාම සේවකතුමාව. එතකොට ග්‍රාම සේවක ළඟට එන ගැමියා නාගරිකයා තමන්ගේ ප්‍රශ්නේ පැයක් තිස්සේ කිව්වම ඒක වචන දෙකකින් ලියාගන්න ග්‍රාම සේවක මහතාට සිද්ධ වෙනවා. අරයා කියපු ඔක්කොම වාගාලාප ලියන්න බෑ අර පොලිසියේ කට උත්තරයක් ලියනවා වගේ. පොලිසියේ කට උත්තරේට ඔක්කොම ඕන. හැබැයි සාරාංශයේදී අවබෝධයේදී ඕන වෙන්නේ ස්වල්පයයි. ග්‍රාම සේවක වාක්‍ය 10කින් ලියන දේ ප්‍රාදේශීය ලේකම් ළඟට යනවා. ප්‍රාදේශීය ලේකම් එක වාක්‍යයකට කොටු කරනවා. අන්න ඒ විදිහට මේ වෘත්තීන්හි ජීවිතේට මේ අවබෝධය වැදගත් වෙනවා. එහෙනම් මෙතන සිංහල නොකරපු දරුවන්ට වාණිජ්‍ය ගණිතය හදාරපු දරුවන්ට සහ අපේ ස්වාමින් වහන්සේලාට පූජකතුමන්ලාට මම කියන්නේ ඔබ ගණිතයෙන් විශිෂ්ටයෙක් නම් ඔබ විද්‍යාවේදී තර්ක කළා නම් ඒ තර්ක ඥානය මේ අවබෝධ පාඩමට ඒ වගේම රචනා ලියන්න මහෝපකාරී වෙනවා. එහෙනම් මේ සිංහල කරපු අය නෙවෙයි දිනන්නේ. සමහර විට මේ ඔක්කොම අභිබවා වෙන විෂයක් කරපු කෙනෙක් නැගිටින්න පුළුවන්. එහෙනම් මේ අවබෝධය ඡේදකින් ප්‍රශ්න වලට සැනකින් උත්තර දී වරුවක් ගන්න බෑ. අහන එකට අපි කියන්නේ කතාවේ හරිය වෙඩි වගේ උත්තර දෙනවා කියලා. අන්න ඒ වගේ අභ්‍යාසයක් අර ඔබ කිව්ව සතතාභ්‍යාසය නිතරම පුරුදු පුහුණු කරන ලද අභ්‍යාසය ඕන වෙනවා. ඒකයි සුනිල් අපි මේ අවබෝධය කියන එකට මේ සිංහල කලා කියන එක සුදුසුකමක් නෙවෙයි. විද්‍යාව ගණිතය කරපු අය වැඩියෙන් දිනලා තියෙන්නේ ඒකයි. ඔව්. දැන් ඔබතුමාගේ කතාවත් එක්ක ඒ අදහසත් එක්ක දැන් අපි අපේ මාතෘකාවට ආවා කියලා හිතෙනවා. දැන් ඔබතුමා කිව්වා සේවාලාභියෙක් සේවාදායක නිලධාරියා ඉදිරියට එන්නේ ආවේගත් එක්ක. ඔහුට කියන්න දිග කතාවක් තියෙනවා. ඒ කතාව හැඟීම් බරයි. ඔහුට පාලනයකින් තොරයි. ඔහු එන්නේ ඒ සියලුම කතාව නිලධාරියාට කියලා ඒකට ඒ ඔහුගේ ප්‍රශ්නයට විසඳුමක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමා කිව්වා වගේම ඒ කියන විස්තරෙන් මේ පුද්ගලයාට අවශ්‍ය කුමක්ද මෙයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා කෙටියෙන් තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕන. සාරාංශකරණයේදී ඒක. එතකොට ඊළඟට තියෙන මේ රචනෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? රචනෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් සාරාංශයෙන් සංශ්ලේෂණය කිරීමේ හැකියාව භාෂාවෙන් භාෂා පරිහරණය තුලින් සංශ්ලේෂණ හැකියාව සාරාංශයෙන් බලනවා වගේ යම් කිසි කරුණක් විශ්ලේෂණය කිරීමේ හැකියාව
දැන් ඔබතුමා කිව්වා වගේ හැඟීම් බරව පුද්ගලයෙක් ඇවිල්ලා දිග විස්තරයක් කිව්වහම මේ දිග විස්තරෙන් අවශ්‍ය දේ තේරුම් ගන්න ඕන වගේ නිලධාරියා ඒකේ අනිත් පැත්තත් එහෙමයි. ඔහුට යම්කිසි සංසිද්ධියක් දකින්න ලැබෙන අහන්න ලැබෙන සංසිද්ධියක් විශ්ලේෂණය කරලා ඒකට ඒ ගැටලුව තේරුම් අරගෙන ඒකට විසඳුම් සෙවීමේ හැකියාව තියෙනවා. ඒකත් වෙනම කලාවක්. මම අවබෝධය යටතේ මේ රචනාවෙන් බලන්නේ අන්නේ කිව්ව විශ්ලේෂණ හැකියාව යමක් තේරුම් අරන් ඒ පිළිබඳව සොයා බැලීම් කරලා Tamanගේ ගැටලුවක් නම් ඒකට විසඳුම් සෙවීම මේ සියල්ල ඊට අමතරව මේ සියල්ල සීමිත කාල පරාසයක් තුළ කිරීම. මොකද වචන සීමාවක් දෙනවා. ඒ වචන සීමාව තුළ තමයි අර කිව්ව විශ්ලේෂණය කළ යුත්තේ. එතකොට අපි රචනාව කිව්වහම හිතාගෙන ඉන්නේ ගොඩාක් ලියන්න ඕන, ගොඩාක් කරුණු තියෙන්න ඕන. එහෙම. දැන් අපි ඊළඟට මෙන්න මේ කිව්ව භාෂාමය අවබෝධය තුළ මේ කිව්ව රචනාවකට ලකුණු හම්බෙන විදිය රචනාව කොහොමද ගොනු කළ යුත්තේ ඒ පිළිබඳව ඔබතුමාගේ දීර්ඝ කාලීන අත්දැකීම් එක්ක අපි අපේ විභාගාපේක්ෂක මහත්වරු මහත්මීන් දැනුවත් කරනවා නම් වඩා හොඳයි. ඒ සඳහා ඔබතුමාගෙන් ගෞරවණ ඉල්ලා සිටිනවා. අපේ මේ විභාගාපේක්ෂක අපේක්ෂිකාවන් දැනුවත් කරන විදිහට. සුනිල් මේ ඔය විග්‍රහය හරි. මොකද සාරාංශයකදී අර පැය ගානක් කරපු ඉල්ලීම ඒ අහිංසක මිනිස්සයා එන්නේ විසඳුමත් ග්‍රාම සේවක මහත්තයාගෙන් අරගෙන යන. එතකොට ඒක අහගෙන ඉඳලා යාගේ ආවේග මැඩලා ඔබ එක වාක්‍ය දෙක තුනකට කොටු කරගන්න. රචනාවලදී කරන්නේ මොකද ඔබ මොන ශේස්ත්‍රයේ මොන නිලධාරියෙක් වුණත් අනාගතේ ඔබට වැඩ කරන්න වෙන්නේ ඔබ තරම් ඉගෙන ගත්තේ නැති කෙනෙක් එක්ක. මොකද සමහර විට ඔබට හම්බ වෙන ප්‍රධානියා එයා අටපාස් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඔබට සිද්ධ වෙන ඔහුට සර් කියන්නේ. එතකොට එයා මහපුටුවේ හිටියට මොළය තියෙන්නේ ඔබ ළඟ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා අර තීක්ෂණ ඥානයකින් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කරලා අදාළ ඇමතිවරයා හෝ රාජ්‍යයේ ඉහළම ඉන්න තැනැත්තා තරහ කරගන්නෙත් නැතුව මොකද එයා තරහ කරගෙන බෑනේ. එයා මිත්‍රශීලී විදියට එයාට කියලා දෙන්න ඕන මෙන්න මෙහෙමයි ওই ප්‍රශ්නේ මට පේන්නේ. එහෙනම් මේක අපි විසඳන්න ඕන මේ ආවේග වලින් නෙවෙයි. දැන් අපි දැක්ක පහුගිය කාලේ ආවේග වලින් ප්‍රශ්න විසඳන්න ගිය මැති ඇමතිවරු තමන්ගේ වෘත්තීය අපහාසයට ලක් කරගත්තා. දැන් ඩී.එස්. සේනානායක අගමැතිතුමා එතුමා බොහෝ විට ඔය වගා ව්‍යාපාරවල කුඹුරු වැව් පිළිබඳ හදාරපු කෙනෙක්. එයා ඒකට පත් කරගත්තේ ආර්.එල්. බ්‍රෝහියර් කියන මේ රටේ හිටපු අති විශිෂ්ට මිනුම් නිලධාරියා. මෙයා ආවේ මෙහි ඉඳලා අනුරාධපුරේ දක්වා ඉඩම් ටික මනින්න. ඔහු ඉඩම් ටික අපූර්වට මැන්නා. මැනලා වැව් පිළිබඳ ලංකාවේ ලියලා තියෙන හොඳම පොත් ටික ලිව්වේ ආර්.එල්. බ්‍රෝහියර්. එතකොට ඩී.එස්. සේනානායක තමන්ගේ උපදේශකයා විදියට පත් කරගත්තේ ආර්.එල්. බ්‍රෝහියර්. ඉතින් බ්‍රෝහියර් එක්ගේ උපදෙස් ගත්තු ඩී.එස්. සේනානායකට වැරදුනේ නැහැ. හැබැයි ඊට පස්සේ අපි තනතුරු වලට පත් කළේ මේ ඇමතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ උපදේශක හැටියට බ්‍රෝහියර්ලා නෙවෙයි. හැබැයි තාමත් වාසනාවකට මේ මැති ඇමතිවරුන් ළඟ වැඩ කරන්න ලැබෙන්නේ මේ ඔබ වගේ වෘත්තීය හදාරලා උපාධියක් අරගත්තු මේ තරඟ විභාගෙනුත් සමත් වෙන කෙනෙක් ඒ ඇමති ළඟ ඉන්න වෙනවා. ඒක නීතියෙන්ම පනවල තියෙන දෙයක්. ඒ හින්දා කිසිම ඇමතිවරයෙකුට තමාගේ බලතල කොච්චර උසස් වුණත් මේ ලේකම්ට පිටුපා යන්න බෑ.
එහෙමනම් මේ ඔබට යම් සිද්ධියක් දැක්කම ඒ සිද්ධිය පිළිබඳ එතන සාරාංශය බෑ. එතන තියෙනුනේ විශ්ලේෂණය. ඒ විශ්ලේෂණය කොහොමද ඔබ අනිත් අයට ප්‍රකාශ කරන්නේ? නන්දන මම මේකට මුලින්ම මාතෘකාවක් හිතාගත්තා. විශේෂයෙන් අද දවසේ අපිට තියෙන මේ ලොකුම ප්‍රශ්නයක් අපි ඔය මාර්ගගත අධ්‍යාපනය. එතකොට මේ මාර්ගගත එහෙම නැත්නම් ඔන්ලයින් කියලා අපි නිතරම කියන වචනේ මේ අධ්‍යාපනය දරුවට කොහොමද බලපාන්නේ? මේක ගුරුවරුන්ට බලපාන්නේ? මේක දෙමාපියන්ට බලපාන්නේ කොහොමද? මොකද මේකේ ප්‍රතිඵල එන්නේ අද නෙවෙයි. මේකේ ප්‍රතිඵල එන්නේ හෙට. දැන් මේකකදී මේ සුනිල් දැනට අපි රචනා ලියන්නේ වචන 250ක් වගේනේ. ඒත් ඔබ රචනේ ලියන්න යන්න ඕන මම වචන 250ක් ලියන්න යනවා කියලා නෙවෙයි. ඔබ යන්න ඕන මට විශාල දැනුමක් තියෙනවා. ඒ විශාල දැනුම 250කට කොටු කරගන්න. ඒ හින්දා මේ රචනේ ලියන්න කලින් ඔබ ඒක පිළිබඳ පෘතුල අවබෝධයකින් ඉන්න ඕන. දැන් අපි ඉන්න ඕන නන්දන ඒ පෘතුල අවබෝධය ඔබට දෙන්න. දැන් අපේ විශ්වවිද්‍යාලවලත් මේ ඔන්ලයින් මාර්ගගත අධ්‍යාපනය යනවා. ඒකෙන් විභාගත් දැන් තිබ්බා. අනාගතේ මොකද දන්නවද වෙන්නේ? අනාගතේ රැකියාවලට බඳව ගන්න විට ඒ ස්ථානහයි ඔබේ උපාධිය ශාරීරිකව ගිහිල්ලා කරපු එකක්ද මාර්ගගතද? අපි කිව්වොත් මාර්ගගත. එහෙනම් වෙන තැනකට යන්න අපි මේ මාර්ගගත අධ්‍යාපනයේ අයට රසා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් මාර්ගගත අධ්‍යාපනය ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒ දැන් නොකර බෑ. ගැලපෙන්නේ නැහැ. නොකර බෑ. මොකද දැන් අපි ළමයි අවුරුදු 2ක් ගෙවල් වල. අනික දැන් මේ මාර්ගගත අධ්‍යාපනයේ පටන් ගත්තේ අමාත්‍යාංශ එහෙම නෙවෙයි. මේක පටන් ගත්තේ ගුරුවරු. ස්වේච්ඡාවෙන්. එහෙනම් මේ ගුරුවරුන්ට බනින්න බෑ කාටවත්. ඔවුන් නිකම් පඩිගත්තා. ඔවුන් තමම් ටෙලිෆෝන් වෙනම අරගෙන. මොකද අපේ ගුරු බවතුන් ළඟ ඔය උපකරණ තිබ්බේ නෑ. නේද? ඒගොල්ලෝ මිලදී අරගෙන මහන්සි වෙලා ආණ්ඩුව ඒකට 7-5ක ආධාරයක් දුන්නේ නෑ. ඒක අධ්‍යාපන ඇමතිගේ වැඩක් නෙවෙයි. මොකද රාජ්‍ය මේ වැඩේ මග ඇරියා. රටේ ජාතික රූපවාහිනී, ස්වාධීන රූපවාහිනී ඒවා තමන්ගේ නාටකංකාරයෝ පෙන්න මිනිස්සු හිනෙස්සුවා. ඒ වෙලාව ළමයින්ට කියලා වෙන් කළා දුන්නේ නැහැ. ඉතින් මේක ගුරුවරුන්ගේ වැඩක්. ගුරුවරු තමන්ගේ සේවය අතහැරියේ නැහැ. ඒක කළා. ඒ හින්දා මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමේ ප්‍රතිඵල එන්නේ පස්සේ. අනික් කරුණ මාර්ගගත අධ්‍යාපනයේදී දැන් අපි හිතමු විභාගයේ පවත්වනවා. පැය 6ක් දෙනවා කියමුකෝ. ඉතින් ওই පැය 6 සිග්නල් නැති වුණොත් ඔහුට අර වෙලාවට මේක යවා ගන්න බෑ. ඒ වෙලාවට යවුවේ නැත්නම් ඒක රිජෙක්ට් වෙනවා, ප්‍රතික්ෂේප වෙනවා. එහෙනම් මේ මාර්ගගත අධ්‍යාපනයේ ස්වරූපය මේ කොරෝනා ඛේදවාචකයට තරමක වාසියක් වුණත් නැත්නම් ළමයි ගෙදර නිකම්ම මේ අධ්‍යාපනයෙන් තොරව සත්තු වගේ ජීවත් වෙනවා. ඒ හින්දා හොඳයි. හැබැයි මේක හොඳම එක නෙවෙයි. හොඳම එක නෙවෙයි. ඉතින් අපි දැන් මේකට කොහොමද කරුණු එකතු කරන්නේ? මේකෙදි අපි රචනයකදී පිළිවෙලක් තියෙන්න ඕන. ඒකේ මුලක්, මැදක්, අගක් තියෙන්න ඕන. ඉස්සෙල්ලාම අපි පෙන්වන්න ඕන මේ මාර්ගගත අධ්‍යාපනය අපිට ආවේ කොහොමද? අපිට ආවේ කොහොමද? දැන් අපිට මාර්ගගත අධ්‍යාපනය එන්නේ කොරෝනා එක්ක. නැත්නම් අපිට මේක ඕන නැහැ. අපි බටහිර රටක අය නෙවෙයි, ඒ වගේ හුදකලා රටවල් වල මේ මාර්ගගත අධ්‍යාපනය කොරෝනා නැතුවත් පාවිච්චි කළා. කොරෝනා නැතුව දැන් ওই විදේශ රටවල් වල මේ විභාග ලංකාවෙත් තිබුණා. ඒත් ඒක අපිට උවමනා වුණේ නැහැ ලංකාව වෙනත් රටවල් වගේ
කොටු වෙච්ච රටක් නෙවෙයි. සීතලෙන් ප්‍රශ්න තිබුණේ නැහැ. පාසල් යන්න බැරිකම් තිබුණේ නැහැ. එහෙනම් අපිට මේ මාර්ගගත අධ්‍යාපනයක් ඕන උනේ නැහැ. දැන් ජපානයේ වගේ සීතල රටක අධික සීතලේ ළමයින්ට ඉස්කෝලේ යන්න බෑ. එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ගුරුවරුන්ට වෙන ක්‍රම පාවිච්චි කරන්න. ඉතින් ඒවා ඒ ළමයි පුංචි කාලේ ඉඳලා ගෙදර ඉන්නේ එක ළමයයි. නැත්තම් වැඩිම වුණොත් දෙන්නයි. ඒ ළමයා ඉපදිච්ච දවසේ ඉඳලා පරිගණකේ දන්නවා. ඉතින් එයාට අනික තාක්ෂණයේ දියුණුයි. විදුලිය යන හිටින්නේ නැහැ. කිසි දවසක ජපානයේ මම හිටියා ජපානයේ කවදාවත් විදුලියක් යන හිටින්නේ නැහැ. ආයි ගෑස් ගෙදරටම සම්බන්ධ කරලා තියෙන්නේ හරියට අපේ මේ විදුලි පරිපත එනවා වගේ ටැංකියත් එක්ක මෙහෙ එළියේ තියෙනවා පාවිච්චි කරන ඒකකයක්. ඉතින් උන් පහසුකම් භුක්ති විඳා. ඒගොල්ලන්ට ගැලපුණා. එතකොට ලෝකේ ඒ භෞතික අවශ්‍යතා මත වෙන රටවල් වල ඉපදිච්ච ක්‍රමය අපිට බාර ගන්න උනේ කොරෝනා හින්දා. එහෙම නැතුව මේක කොරෝනා ඉවර වෙච්ච ගමන් අපි මාර්ගගත අධ්‍යාපනයෙන් අයින් වෙනවා. මොකද මාර්ගගත අධ්‍යාපනයෙන් අයින් වෙනවා කියන්නේ මොකද නැත්තම් සමහරු කියනවනේ ලංකාවට මේක ගුරුවරයෙක් ඇති කියලා. ඒකට ලංකාවට මේක ගුරුවරයෙක් ඇති කියන අදහසක් මේක කාගෙන් හරි ආවනේ. ඒ එන්න ඇත්තේ එයාට හිතෙන්නේ නැති සිංහල එක්කෙනෙක් හිටියනම් ඇති. එයා මාර්ගගත අධ්‍යාපනයෙන් හරි රූපවාහිනියෙන් හරි කිව්වම ආයෙ ඕන නැහැ. ඒක නෙවෙයි ඇත්ත. අපි ආපහු අතෙන්ට යන්න ඕන. එතකොට එතෙන්ට යන්න අපිට කල් අරින්න වෙනවා. අපිට ගුරුවරුන්ට නිකන් ඉන්න බැරි හින්දා ඒගොල්ලෝ මාර්ගගත අධ්‍යාපනය පටන් ගත්තා. ඉතින් අපි පළවෙනි ඡේදය තුල සාකච්ඡා කරේ එක හැටියට ඒ කොලේක ලියා ගන්න එක මාර්ගගත අධ්‍යාපනය යනු කුමක්ද? ඒක බටහිරට අධික සීතල හින්දා ඒ වගේම ඒගොල්ලන්ගේ සමාජයේ තියෙන පටුත්වය හින්දා පටුත්වය කියන්නේ මේක මෙහෙ ඉඳලා නන්දන කියන්න බෑ ඒකේ රටකට යන්න ඕනේ. ඒ රටකට ගියාම පේනවා තාත්තා උදේ ඉඳලා දවල් වෙනකල් වැඩ දරුවා විතරයි ගෙදර රෑ වෙනකොට බිරිඳ වැඩට යනවා. ඒ දෙන්න එකට ඉන්නේ සතියට එකපාරයි. එතකොට මේ දරුවෝ මෙහෙම අම්මත් එක්ක ඉන්න බෑ අම්මත් වැඩකට යනවා රෑ වැඩෙන් පස්සේ දවල්ට. ඉතින් ළමයි බොහෝ විට ඉන්නේ ඩේ කෙයා සෙන්ටර් වල. ඉතින් ළමයා ඉපදෙන්නෙම මේ තනිකම දරාගෙන. ඉතින් එයාට මේ මාර්ගගත අධ්‍යාපනය පුරුදුයි ඉපදිච්ච දවසේ ඉඳලා. අපිට මේක පුරුදු නැහැ. එහෙනම් අපි පළවෙනි ඡේදයෙන් දක්වන්න ඕන මාර්ගගත අධ්‍යාපනයේ අපිට ආවේ මේ කොරෝනා හින්දා. අපි දෙවෙනි ඡේදයට යනකොට අපි පෙන්වන්න ඕන දෙවෙනි ඡේදය මං කියවනේ නන්දන රචනාවල පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල නැතුව රචනා ලියන්න බෑ. සාරාංශයට පිළිවෙලක් ඕන නැහැ. සාරාංශයට ඕන තේරුම් ගත්තා ලිව්වා. හැබැයි රචනය කියන්නේ දැන් ඔබ උසස් නිලධාරියෙක් වුණාම ඔබ යම් ප්‍රශ්නයක් දිහා බැලුවම ඔබ ඒ ප්‍රශ්නේ ඇමතිවරයාට වාර්තා කරන්න එපයි. ඒ වාර්තා කරනකොට ඔබ ඇමති ළඟත් වැඩි වෙලා ඉන්න බෑනේ. ඒ උටත් වෙන වැඩ තියෙනවා. එහෙනම් ඔබට කියන්න වෙනවා මෙන්න මේකයි ප්‍රශ්නේ. මේකට විසඳන්න ඕන මෙන්න මේ ක්‍රමයට. ඒක මම මේ ප්‍රශ්නේ මෙහෙම දැක්කා. මේ මට පේන හැටියට මෙන්න මේ විසඳුම තමයි ඕන. ඒ කියන්නේ ඔබ පොතපත කියවලා ප්‍රශ්න දිහා බලලා ලබාගත්තු අවබෝධය ඔබ එතුමාට කියන්නේ විනාඩි 15. විනාඩි 10. හැබැයි ඒ විනාඩි 10 ඔබට ඇති. ඒ විනාඩි 10ට ලෑස්ති වෙන්න ඔබ කොලේක ලියන් යන්න ඕන. දැන් කොලේක ලියන් යනවා කියන්නේ සුනිල් මේ කොලේ නිතරම බල උගන්නන එක හැම නෙවෙයි. දැන් සුනිල්ට ගැඩුවෙත් මමනේ. ඉතින් සුනිල් දැන් මතක ඇති මගේ අතේ කවදාවත් පොතක් නැහැ. මගේ ළඟ කවදාවත් ෆයිල් එකක් නැහැ. මම මේ යන විදියටමයි පන්ති වලට ගියේ අවුරුදු 40ක්. එතකොට හැබැයි මං ඒ යනකොට මම ගෙදර කොලයක් ලියලා යන්නේ.
1 2 3 4 කියලා මං ගෙදර ලියනවා. ලියලා මං වාඩි වුණාට පස්සේ මට 1 2 3 4 මතක් වෙනවා. දැන් මං අවුරුදු 40ක් සාර්ථක ගුරුවරයෙක් වුණේ නන්දන මම කවදාවත් නුසූදානම්ව දේශනයකට ගිහිල්ලා නැහැ. මම අමාදහර දොරබණ්ඩලාව මේ ඕන වැඩසටහනක ඉන්නකොට මගේ මේ හරිය පොතක් තියෙනවා. හැබැයි මම ඒක බලන්නේ නැහැ. ඒ මම පොත තියාගෙන ඉන්නේ ඒක sannivedana. මේ මගේ ආදරණීය රසිකයන්ට පෙන්වන්න ගොවියාතේ උදැල්ල තියෙනවා. අපි යතේ පොතයි පෑනයි තියෙනවා. ඒක තමයි අපේ සංකේතය. මොකද ඔය අපේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ ඕල්කට්තුමා ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න කතා කළා. හාමුදුරුවෝ ආවේ පොතක් අතේ තියාගෙන. හාමුදුරුවෝ ගත්ත හැම ෆොටෝ එකම පොත අතේ. උන්වහන්සේ බලන්නේ නැහැ. උන්වහන්සේ sannivedanayak කළා. අන්න ඒ වගේ මේ කොලේක සටහන් කරගන්න ඕන 1 2 3. ඒක නිතර බලන්නේ නැහැ. දැන් මම මේ කියන පුරුද්ද ඔබට ඔළුවට වැටුනම ඔබ මේක හොරංකම් කරගන්නවා මගේ. එතකොට කොලේ ඔහෙ තියෙනවා. කොලේ තියෙන්නේ කොලේ. ඒක තියෙන්නේ මගේ හිතේ. එතකොට අපි දෙවෙනි ඡේදයේදී සාකච්ඡා කරන්නේ මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමේදී අපි දරුවා කියන සාධකයට යම්. එක අපි අඳුන්නලා දුන්නා. දෙක දරුවට මේක බලපාන්නේ කොහොමද? දැන් දරුවෝ දැන් හෝඩියේ ඉඳලා මාර්ගගත අධ්‍යාපනයට ඇවිල්ලානේ. එක වසරේ ඉඳලා මාර්ගගත අධ්‍යාපනයට ආවා. ඉතින් මේක පොඩ්ඩක් පරීක්ෂණයට ලක් කරලා බැලුවොත් දැන් ඔය එක වසරේ දරුවෙක් ඉන්නවා මන් දන්න. ඉතින් ඒ දරුවට ගුරුතුමා උගන්වන්න ගියාම හෝ ගුරුවරිය උගන්වන්න ගියාම දැන් මේ ගුරුවරිය උගන්වන්නේ ගුරුවරියට ළමයා තමන්ට තියෙන ඇඳුම් පැළඳුම් ගුරුවරියට පෙන්නනවා. තමන්ට තියෙන වස්ත්‍ර ගුරුවරියට පෙන්නනවා. මොකද ඒ ළමයා ඇයි ඉස්කෝලේදී නොකරන දෙයක් මේ පන්ති ගෙදරදී කරන්නේ? මොකද ළමයාට මේ හුදකලා අධ්‍යාපනය අල්ලන්නේ නැහැ. විශේෂයෙන් කන්නංගර මැතිතුමා ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ගෙනිච්චේ ඒකෙදි මධ්‍ය මහාවිද්‍යාල ඇති කළා. එතුමා හැම මධ්‍ය මහාවිද්‍යාලයක්ම ලොකු පිට්ටනියක් තියෙන තැන්වල තමයි එතුමා මේ මධ්‍ය මහාවිද්‍යාල ඇති කළේ. ඇයි ඒ පිට්ටනියක් ඇති කළේ? පිට්ටනියක් ඇති කළේ මොකටද? පන්ති කාමරේ විතර ළමයෙකුට මදි. පිට්ටනිය හැදුවම ස්පෝර්ට් මීට් තියෙන. එතකොට ඒකට ළමයි එළියට බැහැලා නටලා දඟලලා ගස් නැගලා ගස් කපලා ශාලා හදලා ඒක තමයි අධ්‍යාපනය. එහෙනම් මේ අද අපිට පේනවා සමහර ඉස්කෝල තියෙනවා ඉස්කෝලේට පිට්ටනි නැහැ. ඉතින් ඇත්තටම ඉස්කෝලේට පිට්ටනි නැහැ කියන එකත් වරදක්. කන්නංගර මහත්තයා පිට්ටනි නැති තැන්වල මධ්‍ය විද්‍යාල හැදුවේ නැහැ. කැලෑවක හරි ඉස්කෝලේ හැදුවා පොරමඩුල්ල. කැලෑවක් අද ඒ සද්දන්ත පිට්ටනියක් තියෙනවා. මොකද පොරමඩුල්ලෙන් නැගිට බුද්ධිමතුන් අද ලංකාවේ ඉහළ තැන්වල හිටියා. එහෙනම් මේ ළමයාට මේ මාර්ගගත අධ්‍යාපනයේදී ගුරුවරිය එනකොට තිරයෙන් ළමයා කරන්නේ පාඩම අහගෙන ඉන්න එක නෙවෙයි. ළමයා තමයි ඊයේ ගත්ත ඇඳුම පෙන්නනවා ටීචර්ට. ඊළඟට මේ අම්මගේ ඇඳුමුත් ගෙනල්ලා පෙන්නනවා. ඉතින් හොයලා බලන්න ඔය පොඩි දරුවන්ට උගන්වන ගුරුතුමියන්ට සිද්ධ වෙන දේ ළමයාට උගන්වන්න වෙන්නේ නැහැ. ළමයා ගුරුතුමීට උගන්වනවා. හැබැයි උගන්වන්නේ මොනවද? යට කියන්න තියෙන දේ ප්‍රකාශ කර. ඒ හින්දා මේ පිට්ටනි රහිත මාර්ගගත අධ්‍යාපනයේදී රංචු ගැසීම අධ්‍යාපනය කියන්නේ රංචු ගැසීම. හැප්පෙන්න ඕන, ගෑවෙන්න ඕන, එකට ඉන්න ඕන. ඉතින් ඒක නැති අධ්‍යාපනයකින් බිහි වෙන්නේ නරුමය.
නේද? එහෙම නරුමය ඇමරිකාවේ බිහි වුණා. ඇමරිකාවේ දැන් කී පාරක් තුවක්කු අරගත්තු ළමයි පන්තියටම වෙඩි තිබ්බද බල? පන්තියම්ම මැරුවා. ඒ නරුමත්වය. මොකද එයාට පේනුණා මම වැඩි පන්තියේ කැපී පේන්නේ නැහැ. පන්තියේ කැපී පේන්නේ අරයා. එයා කලේ ගත්ත පිස්තෝලයක් පන්තියේම වෙඩි තියලා මරා දැම්ම. ඒ නරුමත්වය. එහෙනම් මේ මාර්ගගත අධ්‍යාපනයේ නරුමය බිහි කරන එකක්. ඒක මාර්ගගත අධ්‍යාපනයේ නැතුවම ඇමරිකාවේ වුණා. මොකද ඇමරිකාවේ ඒක දැම්ම කියලාවත් තුවක්කු පාවිච්චි අඩු කළේ නැහැ. නැවත 3 වතාවක් ඇමරිකාව තුල මේ ළමයි නරුමය වුණා. ඒ හින්දා මේ මාර්ගගත අධ්‍යාපනයේ තියෙන අවාසිය දරුවගේ පැත්තේ. දරුවා තනි වෙනවා. දරුවාට සෙල්ලම් කරන්න කෙනෙක් නැහැ. යාළුවෝ, මිත්‍රයෝ. අනික ඒගොල්ලෝ ගුරුවරිය එක්ක hina වෙනවා. ගුරුවරිය එක්ක කතා කරනවා. ගුරුවරු එක්ක මිත්‍ර සම්බන්ධතා පවත්නවා. ඒ ඔක්කොම නැති වෙනවා. එහෙනම් මේ මාර්ගගත අධ්‍යාපනයේ දරුවෙකුට බලපාන්නේ ඊටාම කුරිරු ආකාරයකට. එහෙනම් ඇත්තටම මේ කොරෝනා නැති වෙන්න ඕනෙක් බණි. මොකද ළමයින්ට දඟ කරන්න, නටන්න, ගයන්න, වයන්න බලන්න දැන් සමහර ළමයි ඉන්නවා ඉස්කෝලේදී දඟයි. ගෙදර සංසුන් ළමයා ඉස්කෝලේදී දඟයි, ඉස්කෝලේදී දඟ ළමයා ගෙදරදී නිශ්ශබ්දයි. හොයලා බැලුවම දැන් මට මතකයි මගේ උපාධි පන්තියේ දුවෙක් හිටියා. ඒ දුව මට උගන්වන්න දෙන්නේ නැහැ. එයා හැම වෙලාවෙම ප්‍රශ්න අහනවා. ඒක ළමයි අනිත් ළමයින්ට කරදරයක් හින්දා මම දවසක් තනියෙන් ළමයා අල්ලගෙන මං දුව. මොකද දුව ඔච්චර කතා කරන්නේ මං උගන්වනකොට. එයා කියන අනේ සර් අපේ තාත්තා නිකවැරටි අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක්. හරිම නපුරුයි. අපි තාත්තා එනකොට මමයි මල්ලි නංගි හැංගෙට. පුදුම බයකින් අපි තාත්තා යනකල් ඉන්නේ. ඉතින් සර් තරහ යන්නේ. සර් hina වෙනවා. ඉතින් මට පන්තිට මට සර් තාත්තා වෙනවා. ඒකයි මම ඔය දගලා. මං එදා ඉඳලා ඒ දූ උපාධිය ගන්න කල්ම ඒ දූට අවවාද දුන්නේ නැහැ. මං ඒ දූ මට මොන හරි කියනකොට මං ඒකට උත්තර දීලා එහෙනම් දූ අපි පාඩම කරමු කියලා පාඩම කිරියන. මොකද ඒ ළමයා ගෙදර නිශ්ශබ්දයි. පන්තියේදී සද්දයි. එහෙනම් ඕන දෙයකට හේතුවක් තියෙනවා. එහෙනම් මේ මාර්ගගත අධ්‍යාපනයේදී ඔන්න මම දෙවෙනි ඡේදයේ හැටියට සාකච්ඡා කළේ ළමයින්ට බලපාන හැටි. තුන්වන ඡේදෙදී ඔබ ගන්න ඕන මේක දෙමාපියන්ට. මාර්ගගත අධ්‍යාපනය හැඳින්නුවා දරුවට ඒක බලපාන විදිය ගැන කිව්වා. දරුවට තනි හුදකලයි, දරුවට රංචු ගැහෙන්න නැහැ, දග කරන්න නැහැ, ගහ ගන්න නැහැ. මේ ඔක්කොම ජීවිතේට ඕන. දරුවෝ ගහ ගන්න ඕන. තැම්පත් වෙලා ඉන්න හොඳ නැහැ දරුවෝ. ඒ මොකක්වත් නැහැ. දෙමාපියෝ. දැන් දෙමාපියන් දිහා බැලුවම ලංකාවේ දෙමාපියෝ කාර්ය බහුල මිනිස්සු. දැන් ගම්බද ගත්තොත් තාත්තා ගස් නගින්න ඕන. කුඹුරු කොටන්න ඕන. අම්මා නානා ප්‍රකාර වැඩ කළා කීයක් හරි හොයා ගන්න ඕන. එතකොට එහෙව් අයට, එහෙව් දෙමාපියන්ට දුරකතන නැහැ. එතකොට ඒගොල්ලෝ කොහොමද ළමයාට මේ පහසුකම් දෙන්නේ? ඇත්තටම අපි මාර්ගගත අධ්‍යාපනය ගැන කයිවාරු ගැව්වට රජය දරුවන්ට ටැබ් එකක් දුන්නේ නැහැ. පහසුකම් දුන්නේ නැහැ. ඒවා රජයේ කළ යුතුව තිබුණු දේවල් ඒවා කළේ නැහැ. ඉතින් ඇත්තටම ගුරුවරුගේ හිතුවක්කාරකමට පටන් ගත්තු මාර්ගගත අධ්‍යාපනයට ඕන නම් රජයට තිබ්බ යම් තල්ලුවක් දෙන්න. රජය ඒක කළේ නැහැ. ඒකෙන් උනේ නගර දෙමාපියන්ට දුරකථනයක් ගන්න පුළුවන්. ටැබ් එකක් අරන් දෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට ගෙදර ඉන්න විදියක් නැහැනේ. දැන් අද කී දෙනෙක් රස්සා අතෑරලාද? මොකද ළමයා ගෙදර දාලා යන්න බෑ. එන හුඟක් දෙමව්පියෝ රස්සා අතෑරියා. දැන් ඊයේත් මට කතා කළා මේ ගුවන් සේවිකාවක් ගල්කිස්සේ. ඉතින් එයා රස්සාව අතෑරියා.
පස්සේ මහත්තයා බැංකුවක නිලධාරී එක්කයගොල්ලෝ කමන්නේ අපිට ළමයක් නැති වෙයිනේ. රස්සාවට ගියොත් ඔයා උගන් සේවය අතාරින්. ඉන්න මේ ප්‍රස්තුතය සමාජයේ තියෙන. මේක දෙමාපියන්ට හිස රදයක්. අනික සල්ලි දැන් අපි ඉස්කෝලේ ප්‍රශ්නයක් නැහැ. අනික මාර්ගගත අධ්‍යාපනයේ ටියුෂන් ක්‍රියාවලියකුත් තියෙනවා. ටියුෂන් ක්‍රියාවලියට ළමයා ගන්නේ ළමයා ගාස්තු ගෙවුවනම් විතරයි. ගාස්තු නොගෙව්වම ළමයා ප්‍රතික්ෂේප වෙනවා. එයා දන්නවා මේ වෙලාවේ දැන් පන්තිය යනවා මම කණ්ඩායමෙන් පිට. ඉතින් මේක කොච්චර වදයක්ද බලන්න. දැන් ඉස්කෝලේදී ළමෙක් අපි වරදකට දන ගැස්සුවා. ඒ දන ගස්සපු දරුවට තියෙන පීඩනය වැඩි වෙලා තියෙන්න දෙන්න ටීචර් ගෙන්න ගන්න. දැන් එන්න ඔය ඇති. කිසිම ගුරුවරයෙක් දරුවෙක් දිගටම දන ගස්සලා තියන්නේ නැහැ මේ පන්තියේ පාඩමෙන් එළියට දාලා. ඒත් අපි මේක දීක කරනවා. මේක දිහාට එන්න විදියක් නැහැ. එයා අඬනවා. එයා අම්මට කියනවා අම්මේ මට සල්ලි නැහැ. මාව රිජෙක්ට් කළා. මාව කණ්ඩායමට අයින් කරලා. ඉස්කෝලේදී මේක වෙන්නේ නැහැ. මොකද ගුරුවරු එහෙම සාහසික උනේ නැහැ ලංකාවේ. ඒගොල්ලෝ මැරීගෙන දඟලගෙන මේ කවුරු ගුරුවරුන්ට බැන්නත් මේ ගුරුවරු ලංකාවේ වටිනාම චරිත ටික මම දැක්ක ඊයේ Facebook එකේ කවුද දාලා තියෙනවා ගුරු වෘත්තිය කියන්නේ තවත් එක වෘත්තියක් පමණි කියලා. නෑ ඒක තවත් එක වෘත්තියක් නෙවෙයි. මොකද දැන් බස් එකේ රියදුරා කියන එක්කෙනා හොයාගන්න පුළුවන් රියදුරේ. ගුරුවරයෙක් හොයාගන්න පුළුවන්. ගුරුවරයෙක් හොයාගන්න බෑ. ගුරුවරයෙක් දැන් මේ ඉස්කෝලේ ගුරුවරයා හොඳ නැහැ කියලා ඒ ගුරුවරයා පුහුණු වෙච්ච ගුරුවරයෙක් වෙන්න එපයි. ඔහු එක්ක උපාධිධාරී එක්ක ගුරු විද්‍යාලයක පුහුණුව ලැබලා කෙනෙක් ඕන. අර රියදුරෙක්ගෙන් කරන දේ යාගෙන් කරන්න බෑ. එහෙනම් මේ දෙමාපියන්ට එකම සහනයක් තියෙන්නේ ඉස්කෝලෙන් නිකන් උගන්වන එක. හැබැයි ළමයි මාර්ගගත අධ්‍යාපනයේ ටියුෂන් යන හින්දා දෙමාපියෝ විශාල අසරණ තත්වයකටපත් වෙලා ඉන්නවා. මේ පන්ති ගාස්තු ගෙවා ගන්න බැරුව. එහෙනම් මේකෙදි දෙමාපියෝ ඉන්නෙත් පීඩනයක. මං දැන් ගොඩක් වෙලා කිව්වට දෙමාපියෝ ගැන ඔබ මේකෙන් ගන්නෙ බොහොම ටිකයි. මොකද ඔබ රචනයට ගන්නෙ මම මේ කියන දේ සාරාංශය. තුන්වෙන්න අපි ගන්නෙ ගුරුවරු. දැන් ගුරුවරු ගත්තොත් දැන් හුඟක් අය හිතනවා ඇති ගුරුවරු හරි සතුටින් ඉන්නවා දැන් 365 දවසෙම ගෙදරනේ. මම දැක්ක එක්කෙනෙක් කියලා තිබ්බා ගුරුවරු වැඩ කරන්නේ අවුරුද්දට දවස් 181යි. ඒ හින්දා දෙනපඩියත් වැඩි. එහෙමනම් ඇමතිවරු ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුව පටන් ගන්න දෙකට. ඒක හැමදාම නෑ. ඒක සතියකට තියෙන දවස් දෙකයි. ඒගොල්ලන්ට කණ්ඩක් දෙනවා වාහනක් දෙනවා ඔක්කොම දෙනවා. එහෙනම් ඒක මෝඩ කතාවක්. ගුරුවරු සාමාන්‍යයෙන් දැන් මම විශ්වවිද්‍යාලාචාර්යවරයෙක්. දැන් අපි සොනිලුත් ඉන්නවා අපි විශ්වවිද්‍යාලේ පැල් බැඳගෙන ඉගෙනුවේ නෑ. දැන් මම GAQ ඒ කාලේ තිබුණේ අද නම් 100 කියලා. ඒකේ මම සිකුරාදා 8-9 කරනවා. මං ආයු ගන්නන්නේ ඊළඟ සිකුරාදා 8-9. දැන් ළමයි දෝෂ කරන්නේ දෝසාමුරයක් ආවේ නෑ. තව පන්ති දෙක තුනක් දාන්න. එහෙම දාන්න බෑ විශ්වවිද්‍යාල කාලසටහනේ. ඒක මට තියෙන්නේ පැයයි. එතකොට මගේ මුළු මාසෙම පැය ගාන ගත්තොත් මම වැඩ කරලා තියෙන්නේ මාසෙටම පැය 10ක් විතර. එතකොට ඉතිරි ටික තමයි මං සූදානම් වෙන්නේ. රියදුරෙක් බස් එක පැද ඉගෙන ගන්න. ගුරුවරයෙක් පැද නෙවෙයි ඉගෙන ගන්න. ගුරුවරට මේ පාඩමට ගිහිල්ලා හිත උගන්වන්න බෑ. ගුරුවරයාට සිද්ධ වෙනවා පොතපත කියවන්න. මොකද පොතපත කියෙව්වේ නැත්තම් ළමයි ඉස්සරහා අසරණ වෙනවා. එහෙනම් ගුරුවරයා ළමයින්ට දැනෙන්න ඕන ඇවිදින පුස්තකාලයක් කියලා. එහෙම ඇවිදින පුස්තකාලයක් වුණොත් තමයි ළමයි මේ ගුරුවරයාට ගරු කරන්නේ. ඒතර එයාට පේනවා මේ ගුරුවරයා අපේ සර් ඕන දෙයක් දන්නවා. අපේ මැඩම් නොදන්න දෙයක් නැහැ. ඉතින් ඒක පන්තිය තුල කරනවා මිසක්
ඒක පන්තියට පරිබාහිරව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රියදුරා රියපැද පැද ඉගෙන ගන්න. ගුරුවරයා පොත කියවන්න ඕන. දැන් අපි වෙනම මාතෘකාවකදී කතා කරමු ගුරුවරු පොතපත කියවනවද කියලා. ඉතින් පොතපත කියවන්නේ නැත්තම් ඒක ඒ ගුරුවරයා ශිෂ්‍යයන්ගෙන් ප්‍රතික්ෂේප වෙන්න හේතුවක්. අද මේ ප්‍රශ්නේ අපේ තියෙනවා. මොකද අපේ සමහර ගුරුවරුන්ගේ ගෙවල් වලට මං ගිහිල්ලා තියෙනවා. ඒ ගුරුවරයාගේ පොත්‍රාක්කේ තියෙන්නේ විෂය නිර්දේශ පොත් ටික විතරයි. ඒක වැරදි. මොකද රැපියල් තෙන්නකෝන් ලියපු සිදත් සංගරා අරුත් වියකන මං තාම කියවනවා. ඉස්කෝලේ ගුරුවරයෙක් හැබැයි. කුමාරතුංග මුනිදාස කඩුගන්නාවේ කනිෂ්ඨේ ප්‍රින්සිපල්. එයාගේ පොත මං තාම කියවනවා. LSC අමරරත්න ප්‍රින්සිපල් කෙනෙක්. එයාගේ කුමාරෝදෙන් අපි ඉගෙන ගත්තේ. පී රූබන් පීරිස් කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේ විදුහල්පති. ඒ පොත් මගේ ළඟ තාම තියෙනවා. එතකොට මේ ගුරුවරයා පොතපත කියවන්න ඕන. ඒකටයි අර නිවාඩුව තියෙන්නේ. මේ කම්කරුවෙක් වලවල් හාරනවා වගේ ගුරුවරු ගන්නන්නේ නැහැ. අපි හිතමුකෝ පොතපත කියවන්නෙම නැත්තම්. ඇත්තටම පොතපත නොකියවත් ගුරුවරයෙකුට බුද්ධිය ගන්න පුළුවන්. ඒ කල්පනා කිරීමෙන්. එන මම කියන්නේ මේ පොතපතම අත්‍යවශ්‍යයි කියලා. ඉතින් අද මේ ගුරුවරුන්ට මේ එකක්වත් කරගන්න බෑ. පොතපත ලියන්නත් බෑ. පොතපත කියවන්නත් බෑ. පුස්තකාල වහලා. එතකොට ගුරුවරුත් අද උගන්වන්නේ තමන් උපාධියෙන් ගත්තු දේ මතක් කර කර. ඉතින් ගුරුවරුත් අසරණයි. ඉතින් ඔබට පේනවා ඇති මේ මාර්ගගත අධ්‍යාපනයේ දරුවෝ අසරණයි. දෙමාපියෝ අසරණයි. ගුරුවරුත් අසරණයි. ඔබට ඒක පේනවා ඇති මේ ගුරු උද්ඝෝෂණ දිහා බැලුවම ඇයි මේ ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ විදියට ගුරුවරු පාරට බැස්සේ? පාරට බැස්සේ ඔවුන්ට පේනවා තමන්ට ලැබෙන වැටුපයි පොළව හාරන කම්කරුවට ලැබෙන වැටුපයි අහසට පොළොව වගේ. ඔවුන්ට අපි ගණනය කළා නෑ. ගුරුවරියකට සාරි 30ක්වත් තියෙන්න එපැයි. සාරි 5ක් තිබ්බොත් ළමයි කියනවා ටීචර්ගේ සාරි 5 මේ සතියේම ඇඳා. ලබන සතියේත් ඒ 5 අඳින්න වෙනවා. ඉතින් ළමයා ඒකෙන් බිඳ වැටෙන්නේ ගුරුවරියගේ පෞරුෂය නෙවෙයි ළමා පෞරුෂය. මොකද ළමයාට අධ්‍යාපනයේ තිත්ත වෙනවා. අපේ ටීචර් සාරි 5 නම් තියෙන්නේ මම මොකටද ඉගෙන ගන්නේ? ඊට වඩා හොඳයි මන්ත්‍රී කෙනෙක් වෙන එක. ඉතින් ඒ හින්දා ගුරුවරියක් ලස්සන වෙන්න ඕන, ගුරුවරයෙක් ලස්සන වෙන්න. ඔහු අත දිගට දාගෙන ටයි එකක් දාගෙන කාර් එකෙනුත් එනවනම් ඒ ළමයාගේ පෞරුෂයට හොඳයි. එඳ මේ ඇමතිවරු විතරක් සුද්දට බබලා වාහන ගියාට ඒකෙන් ළමා පෞරුෂයක් ගොඩ නැගෙන්නේ. ළමා පෞරුෂය ගොඩ වෙන්නේ ගුරුවරයා ඉතා ඉහළ වැටුප් තලයක පිහිටුවීම. ගුරුවරයාට වැටුප් වැඩි කළේ රිචඩ් පතිරණ. ඊට පස්සේ දෙවනුව ඒ ගැන කතා කරේ ලලිත් ඇතුළත් මුදලි. ඉතින් අද වන විට ගුරුවරයාගේ වැටුප ඒ වෘත්තියට ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒ හින්දා මේ ගුරුවරු ඉන්නේ ප්‍රබල අභියෝගයක. නැත්තම් ඔවුන් කවදද පාරට බහින්නේ? ඔවුන් පාරට බැස්සේ පාරට නොබැහැ බැරි තරමට මේ පීඩනය වැඩි වුණා. එහෙනම් ඒක ඒ වගේ රචනයකදී ඔබ ඒකට පක්ෂපාතව ලියන්න හදනවා කියලා නෙවෙයි මම කියන්නේ. ඒක තේරුම් ගන්න. ඇයි ගුරුවරු පාරට බැස්සේ? නැතුව මේ ඒගොල්ලෝ ජෝසප් ස්ටාලින් කිව්ව හින්දා බැස්සා නෙමෙයි. ඒගොල්ලන්ට පෙනුණා මේක නොකර වෙන දෙයක් නැහැ. අනික ඒගොල්ලෝ ළමයි වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කළා. කරලා යලා ආණ්ඩුවට කනේ පාරක් ගැහුවා මේක අපි පටන් ගත්තේ. ඕගොල්ලෝ නෙවෙයි. ඔබ මුකුත් දුන්නේ නැහැ අපිට පහසුකම් දුන්නේ නැහැ බැංකු ණයක් දුන්නේ නැහැ මේ ටැබ් ගන්න දුන්නේ නැහැ ඊළඟට අපිට ඒ සඳහා මුදල් ප්‍රතිපාදන නොමිලේ දුන්නේ නැහැ. එද දැන් ඔන්න අපි කතා කළා මේ මාතෘකාවේදී
මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය වහා නවතින්න ඕන. නැවතිලා අපි සාරාංශය අවසන් කරන්නේ දරුවෝ පිට්ටනියට යන්න ඕන. දරුවෝ රණ්ඩු කරන්න ඕන. දරුවෝ සෙල්ලම් කරන්න ඕන. ගුරුවරියොත් එක්ක එකතු වෙලා පාසලේ විවේක කාමරයට වෙලා කතා කර කර සාකච්ඡා කර කර ගුරුවරයා සහ ළමයා මිශ්‍ර වෙවි ඊළඟට දෙමව්පියෝ ඉස්කෝලේට කැඳවමින් ඔන්න අධ්‍යාපනය කියන්නේ. අධ්‍යාපනය කියන්නේ විද්‍යුත් එකක් වෙන්න බෑ. ඒක හොඳයි විනෝදයට. අඩුතරමින් මේ අධ්‍යාපන ක්‍රමයේදී ළමයෙකුට ගුරුවරයෙකුට විහිළුවක්වත් කරන්න බෑනේ දැන්. මොකද විහිළුව කරාට ළමයා පේන්නේ නැහැ. එහෙනම් ඉතින් මේ විහිළුවෙන් වැඩක් නැහැ. එහෙනම් මේ නියම ගුරුවරයා මාර්ගගත අධ්‍යාපනයේ නැහැ. ඔන්න ඔය ටික කියලා අපි මේ රචනාව સમાપ્ત කරනවා. හැබැයි මේක ලියන්නේ වචන 250කින්. මම ඊට වඩා දේවල් කිව්වා. එනට මං හැබැයි කොටස් තුන බෙදුවා. එක මාර්ගගත අධ්‍යාපනයේ ලෝකේ කොහොමද ආවේ? අපිට ආවේ කොහොමද? දෙක ළමයට බලපාන ක්‍රමය. තුන දෙමව්පියන්ට බලපාන ක්‍රමය. හතර ගුරුවරුන්ට බලපාන ක්‍රමය. නිතරම රචනයේදී ස්වාධීන වෙන්න මුළු රචනාව තුළම කාටවත් බනින්න එපා. ළමයින්ට බනින්න එපා, ඇමතිවරුන්ට බනින්න එපා, දෙමව්පියන්ට බනින්න එපා. ඔබේ රචනයෙන් ලකුණක් ලැබෙන්නේ ඔබේ ඒ මධ්‍යස්ථභාවයට. ඔබ කිපිලා ලිව්වොත් එතකොට පේනවා මෙයා මේ ගුරු වෘත්තියට ගැලපෙන්නේ. නිතරම මේකේ තියෙන දෝෂත් දක කියන්නේ අපි මම ඇමතිවරු ගැන කිව්වා. ඇමතිවරු ගැන මං ඉතින් අමාදාහරිනුත් ඔහොමම කියනවා. ඒත් මට ඇමතිවරු මාත් එක තරහ නැහැනේ. මොකද එයාලා දන්නවා මම මේ කියන්නේ බොරුවක් නෙවෙයි. අනික මං ඒක කියන්නේ hina වෙවිනේ. එහෙනම් මට කෝප වෙච්ච ඇමතිවරු නැහැ. ආන් ඒක ගන්න. මධ්‍යස්ථභාවයේ රචනයේ පුරා තියෙන්න ඕන. ඇමතිවරුන්ට බැන වැඩේ කරන්න බෑකට යාළු වෙන්නේ ඒකලොත් එක්ක. ඔබ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙක් වුණොත් ඔබ ඇමතිට ගල් ගහලා හරියන්නේ නැහනේ. ඔබ ඇමතිට කිට්ටු වෙන්න ඕන. කිට්ටු වෙලා ඔහුව නිවැරදි කරන්න ඕනේ. ඒකනේ ඔබට මේ රස්සාවක් දෙන්නේ. ඔන්න ඔය ටික ඔක්කොම කොටස් 4ට බෙදාගෙන ලියලා පෙන්නන්න වහම මේ මාර්ගගත අධ්‍යාපනයේ නවතින්න ඕන. ඇත්තටම ඉතා වටිනා මාර්ගෝපදේශයක් ලබා දුන්න අපේ ඇදුරුතුමා මේ රචනාවක් සම්බන්ධයෙන් මාතෘකාවක් තෝරගෙන මේ වර්තමාන ජන ජීවිතයට බෙහෙවින් බලපාන මාර්ගගත අධ්‍යාපනයේ සම්බන්ධ කරුණු කිහිපයක් සම්බන්ධව. දැන් එතකොට ඒකේ තියෙන ගැටලු මේ තත්ත්වයන් පිළිබඳව විස්තර කළා. එතෙන්දී අපිට එතුමාගේ අවසානයේදී එතුමා කිව්වේ මේ කතා කරන සියල්ලම මේ කතා කරන හැමදේම අපිට රචනාව ඇතුළට අන්තර්ගත කරන්න බෑ කියන එක. අනික තමයි තව වැදගත් කාරණයකට කිව්වේ පුද්ගලික මතිමතාන්තර පුද්ගලික අභිරුචියන් ආවේගයන් මේකට ඇතුළත් කරන්න බෑ රචනෙට. වචන 350කින් අතිමහත් විශාල කරුණු සමුදායක් ඊටාම කෙටියෙන් වචන 350 තුලට ගොනු කරනවා කියලා කියන්නෙම ඇත්තටම දක්ෂකමක්. රචනාවට ලකුණු හම්බෙන්නේ ඒ දක්ෂකමට මිසක් අර කිව්ව කරුණු පුද්ගලික අභිරුචියන් සහ හැඟීම් පිටු ගානක් තුල වැපිරීම සා නෙවෙයි. ඊට පස්සේ මාර්ගගත අධ්‍යාපනය ගැන කතා කරනකොට අපේ ආචාර්යතුමා කිව්වා වගේ මේ තාක්ෂණික ප්‍රශ්න ටික දත්ත අපි ඩේටා කියලා කියන දරුවන්ගේ මුදල් මේ ප්‍රශ්න තියෙනවා. ඊටත් වඩා සංඥා අවහිරතා. දැන් අපි දැක්කා සමහර දෙමාපියෝ දරුවන්ට ගස්වල මැසි තනලා දීලා තියෙනවා සිග්නල් හොයන්න. මොකද දරුවන්ට සිග්නල් නැහැ. සමහර ගම්වල දරුවෝ 5-6 දෙනා නැත්නම් කණ්ඩායම් වශයෙන් සිග්නල් තියෙන කඳු මුදුන් වලට ගිහිල්ලා පොඩි කූඩාරම් හදාගෙන ඒ අවස්ථාවට සහභාගී වෙනවා. එතකොට මේ දැන් අපේ ඇදුරුතුමා ඒ සියල්ලම කිව්වත් මේවා සියල්ලම අපට ඇතුළත් කරන්න බැරි වෙන්න පුළුවන්. Taman දැනගන්න ඕන
අත්තනායකගේ මේරත් ඇදුරුතුමා කිව්වා වගේ මේකත් එක්තරා සාරාංශයක් කියන එක. එතකොට අපි නැවතත් මේ රචනාව සම්බන්ධයෙන් එතුමාගේ අදහස් ටික සාරාංශගත කරනවා නම් මේ අතිමහත් විශාල කරුණු සමුදායක් වචන 350ක් තුල ඇතුළත් කිරීම දක්ෂකමක් විය යුතුයි. ඊළඟට මාතෘකාවට අදාළව තේරුම් ගන්න එක, මාතෘකාවට අදාළව කතා කරන එක පොඩි මේ එකතු කිරීමක් මම කරන්න. පසුගිය දිනවල මම අත්හදා බැලීමක් කළා. මේ මාර්ගගතව මේ විභාගයට සම්බන්ධ වෙන ළමයි රචනාවක් දුන්නා. මේ මාතෘකාව උනේ දැන් ඔබතුමා ඉදිරිපත් කළපු මේ මාතෘකාවට අදාළව කොහොමද කරුණු ඉදිරිපත් කරන්නේ, තම පුද්ගලික අදහස් ඉදිරිපත් කිරීම වලකින්න ඕන කියන එකට මේ උදාහරණයක් කියන්නේ. මන් දුන්න රචනා මාතෘකාව තමයි නාවික ගමනාගමනය නිසා සිදුවන සමුද්‍ර දූෂණයට විසඳුම්. නාවික ගමනාගමනය නිසා සිදුවන සමුද්‍ර දූෂණයට විසඳුම් පිළිබඳව රචනාවක් ලියන්න කියලා දුන්නේ. දැන් එතකොට පසුගිය දිනවල නැවක් ගිනි අරගෙන හිටන් ඒ ආසන්නයේ මුහුදේ අපේ ලංකාවට ආසන්න මුහුදේ ඒක ගිලිලා විශාල පරිසර ප්‍රශ්නයක් වුණා. මාධ්‍ය වලින් ඒවා දකින්න මාධ්‍ය වලින් දැක්කා, මාධ්‍ය වලින් කතා බහ කළා, මාධ්‍ය වලින් ඒවල් විවේචන තිබුණා. දැන් අපි වැඩිහිටියෝ විදිහට අපි මේක දකින්නේ විරෝධාකල්ප විදිහට. අපි දකින්නේ මේක විවේචනාත්මකව. ඉතින් රචනාව 10 දෙනෙක් ලිව්වා. 10 දෙනාගෙන් 9 දෙනෙක්ම ලියලා තිබුණේ මෙන්න මේ සමුද්‍ර දූෂණය ගැන මිසක් ඇයි ඒගොල්ලන්ට දකින්න අහන්න ලැබෙන්නේ සමුද්‍ර දූෂණය ගැනනේ. මේ කැස්බෑව මැරිච්ච එක ගැන, ඊට පස්සේ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය මේ මුහුදු ජලයට එකතු වෙච්ච එක ගැන, දීවරයන්ට තමන්ගේ දීවර කර්මාන්තය කරගන්න බැරි වෙච්ච එක, මේවා ගැන මාධ්‍ය වලින් ඇහිලා පුරුද්දට සහ වැඩිහිටියෝ විදිහට අපට පුරුදු හැමදේම විවේචනාත්මක දැකලානේ. මේ විවේචනාත්මක දැකීමක් මිසක් මාතෘකාවෙන් අහලා දෙවිච්ච මේ ගැටලුවට විසඳුම් මොනවාද කියලා කවුරුවත් ලියලා තිබුණේ නැහැ. එතනින් දැන් ඔබට පේනවා ඇති මේ රචනාවකින් බලාපොරොත්තු වෙන්නේ කරුණු කොට ගැනීමම නෙවෙයි. මාතෘකාවට අදාළව කෙටියෙන් කවුරු හරි ලියලා තිබුණා නම් මේ ගැටලුවට විසඳුම් විදිහට එකක් දෙකක් හරි එතෙන්දී ඇත්තටම මේ වචන 350ක් ප්‍රමාණවත් මාතෘකාවට අදාළව කරනවා නම්. එතකොට නැවතත් අපි මේ රචනාව සම්බන්ධව අපේ ඉදිරි දේශන මාලාවලදී ඉදා මිදුමත් සහ ශාස්ත්‍රීයව නිදසුන් සහිතව කතා කරනවා. එහෙනම් නැවතත් අපේ අදුරුතුමාට ස්තුතිවන්ත වෙමින් මේ සාකච්ඡාවෙන් දැනට සමුගන්නවා. ස්තුතියි.